අද 2021 පෙබරවාරි 20 සෙනසුරාදා සිරස්තල පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව අධ්‍යයනයට ජනපතිපත් කළ කමිටුවට කාදිනල් හිමිගෙන් දැඩි විවේචනයක්. ඕ ලෙවල් පාස් වෙච්ච නැති මිනිසුන්ට මේක තීරණය කරන්න දෙන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයේ වින්දිතියෝ යුක්තිය ඉල්ලයි. සහරාන් සමග ත්‍රස්ත පුහුණුව ලැබූ තරුණියක් මාවනල්ලේදී කොටු වෙයි. කැලෑ කපන්න මම අවසර දුන්නේ නැහැ. අසත්‍ය ප්‍රචාරවලට හසු වෙන්න එපා. ගම සමග පිළිසඳරේදී ජනපති අවධාරණය කරයි. පණයි කපනවා කියන්න අවසර දීලා නෑනේ. කැලයක් කපනවා නම් ඒක නිලධාරීන් වහාම නවත්තන්නට. වී මිලදී ගැනීමට ආණ්ඩුව හා මෝල් හිමියන්ගේ තරගය තවත් උණුසුම් වේ. ගොවීන් රජයට වී දෙන්න බෑ කියයි. මේ රජයෙන් අපේ වී කොලයක රුපියල් 50ට ගන්නවා නම් පෞද්ගලික අංශයෙන් අපේ එක කෝල් එකකින් කුඹුරටම ඇවිල්ලා වී කිලෝයක රුපියල් 60ට ගන්න අවස්ථා තියෙනවා. පොහොර සහනාධාරයට කොන්දේසි දැමීම විපක්ෂ නායක හෙලා දකි. ගොවි ජනතාවට මරු පහරක් එල්ල කරනවා. සංඝරත්නය හා සෙසු ආගමික නායකයන්ටත් කොවිඩ් එන්නත තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් සඳහා සීරම් ආයතනයට මුදල් ගෙවයි. ශ්‍රී ලංකාවට මානව හිමිකම් ගැන රටවල් 6කින් ඒකාබද්ධ යෝජනාවක් සාර්ථකව මුහුණ දෙන බව විදේශ ඇමති කියයි. This is Ada Verana Prime Time with Srimani Yapa and Dilipa Hinayaka live from Studio 24 in Colombo. අයිබෝන් ඔබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීය පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. සාම්ප්‍රදායික ගොවි බිම්වල වගා කිරීමට අවසර ලබා දුන්නද කැලෑ කැපීමට කිසිවෙකුටත් අවසර ලබා දී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අවධාරණය කළා. ඒ අද පුත්තලම කරෝලගස් වැවදී පැවති ගම සමග පිළිසඳර වැඩසටහනට එක් වෙමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහන 11 වන දින අද පැවැත්වුණේ පුත්තලම දිස්ත්‍රික්කයේ කරෝලගස් වැව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්. ඒ අනුව ජනාධිපතිවරයා පළමුව පුත්තලම මොරියා කුලම කනට විදුහලට පැමිණියා. අපිට ලොකු ප්‍රශ්නයක් තමයි පරිගණක එකකයක් නැහැ. ඒකට අපි ගොඩක් හරිම ආසයි පරිගණක ඉගෙන ගන්න. ලොකුම ගැටලුවක් තමයි විද්‍යාගාරය. දැනට විද්‍යාගාර විදියට ගබඩා කාමරයක් භාවිත කරන්නේ. ඒක මොනවද මොන පන්ති? ඒක නෑ. අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ කරුවලගස්වැව ප්‍රජාශාලා පරිශ්‍රයටයි. මේ වැඩසටහන ගැන ඉතින් විරුද්ධ වාදීන් බොහොම ඉන්නවා. මේකේ වැරදි පැති පෙන්නලා දෙන්න. ඉතින් ඒගොල්ලොත් බය ඇති රාජ්‍ය නායකයා ගිහිල්ලා මිනිස්සු හම්බ වෙලා කතා කරනකොට ඒගොල්ලන්ට ඉස්සරහට තියෙන අවස්ථාවක් නැති වේදෝ කියලා බයකුත් ඇති. එහෙම බය වෙනකොට තවත් යන්න ඕන. තව බය කරන්න. ඒක තමයි උපක්‍රමය. ඉතින් ඒකම මේ මම සමහර කියන ඒවා වැරදිව අර්ථකථනය කරනවා. බොහෝ වෙලාවට පාරම්පරිකව තමන් වගා කරපු තමන්ගේ වගා භූමිය ළඟම තියෙන භූමිය ඊට පස්සේ වන රක්ෂණ වනජීවි වලින් මායිම් ගල් දැමීමේදී යම්කිසි දෝෂයක් නිසා මේ පාරම්පරික වගා කරපු භූමි අල්ලලා මායිම් ගල් දාලා තියෙනවා. මේ වගා කරපු බිම් ගානක් වගා කරපු බිම් ඉඩ දෙන්න කියලා. එතකොට ඒක මන් දන්නේ මොකද්ද තේරුම යන්නේ නැත්තේ කියන්නේ. නමුත් එහෙම තියෙද්දි වනාන්තරයේ ගිහිල්ලා වනයි කපනවා කියන අවසර දීලා නැහැනේ. දැන් කැලයක් කපනවා නම් ඒක නිලධාරීන් වහාම නවත්තන්නට ඕනේ. ඒක නෙමෙයි කියලා තියෙන්නේ. මුත් තමන් වගා කරපු භූමි අර Google Map එකකින් බලලා ලකුණු කරාම ඒක වැරදි වෙන්න පුළුවන්. ඉතින් ඒවා නිවැරදි කරලා දෙන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ. හැබැයි මේවා කඩාකප්පල් කරන අදහසින් වැරදි මත එනවා. එතකොට අර අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක දැන් ඉතින් සමාජ මාධ්‍යත් ලෑස්තිලා ඉන්නවා බොරු ප්‍රචාර කරලා මේ වගේ වැඩ කඩාකප්පල් කරනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය සංවර්ධන කමිටුව තාමත්ම වැදගත්. දිස්ත්‍රික් සංවර්ධන කමිටුව තාමත්ම වැදගත්. මේ නිලධාරීන් ඒ ප්‍රාදේශීය නිලධාරීන් මේ කමිටුව වලට සහභාගී වෙන්න ඕන. විශේෂයෙන්ම මහජන නියෝජිතයන් සමග එක්ව වැඩ කරන්නට ඕන. ඒක තාමත්ම වැදගත්. මම හිතන්නේ මේ දුර්වලතාවය තියෙනවානේ. නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය නියෝජිතයන් සමග වැඩ කරේ නැත්තොත් කරන්න බෑ. දැන් ඕගොල්ලෝ මේ එක කඹ ඇද්දම පරිසරයෙන් මේ පැත්තට අදිනවා. වනජීවීකෙන් මේ පැත්තට අදිනවා. වන රක්ෂණකෙන් මෙහාට අදිනවා. එතකොට වෙන්නේ මහජනතාව තැලෙනවා. එකට එක්කාසු වෙලා කොහොමද කරන්නේ කියන එක බලන්නට ඕන. දැන් අවශ්‍යතාවය දන්නෝනි. මේ කුඩා වැව් ප්‍රමාණය සුද්ධ කරලා මේ වතුර වැඩි ප්‍රමාණයක් රඳවා ගන්න පුළුවන් වෙන්න
මේවා ප්‍රතිසංකරණය කිරීම. ගරු ජනාධිපතිතුමනි එම වැව් පිළිසකර කරන්න අපේ ගොවි සංවිධාන වෙත අපි ඉල්ලන 2019 6 වෙනි මාසේ 25 වෙනිදා ගොවි ජන සහකාර කොමසාරිස් පුත්තලන් දිස්ත්‍රික්කයේ එතුමාගේ ලියුමෙන් අවහිර කරලා තියෙනවා ජනාධිපතිතුමනි. අපේ මෙෂර්මන්ට් වලට කපන්න එකඟ වෙනවා නම් අපි ඒක කරලා දෙන්න පුළුවන්. ඒක ඉංජිනේර්ස්ලාට සුපර්වයිස් කරන්න පුළුවන්. ඒ අය යටතේ කරවන්න. හරි අපේ අධීක්ෂණය යටතේ කරන්න අපි ඒ වැවත් නැවැත්විස අපිට පාලනය කරගන්න බැරි මට්ටමට ආව අපේ නිලධාරීන්. දැන් මේගොල්ලන්ගේ එක පටන් ගන්න මම එන්නම් බලන්න ඒගොල්ලෝ පස් කපනවාද කුඹුර සුද්ධ කරනවාද කියලා බලන්න. දිස්ත්‍රික් කමිටුවේ තීන්දුව ගතස්ස වගේ යුතු නිලධාරියෙක් දිස්ත්‍රික් කමිටුවේ සහභාගී වෙන්නේ නැහැ. මේක තමයි ගැටලුවක් තියෙන්නේ. සාකච්ඡා කරන්න ඒගොල්ලෝ නැහැ. ලේකම්තුමා මේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ඉතාමත්ම වැදගත්. ඒ නිලධාරීන් ඔක්කොම එනවද? නිලධාරීන් පැමිණෙනවා සර්. නම් තීරණ ගන්න පුද්ගලයෝ එන්නේ නැහනේ ඒජේ මහත්තයා. අපේ වනාලි උවදු කරදරේ ඇත්තට පාරක යන්න නෑ හවස 6 වෙද්දි මේකට ස්ථීර විසඳුමක් දෙන්න ඕනේ. දැන් හුඟක් අය කියන්නේ මේ අලි ටික විල්පත්තුවට එලවල ඇතුළත් කරන්න කියලා. ඉතින් ඒකට ව්‍යාපෘතියක් ඉක්මනින්ම පටන් ගත්තා නම් හරිනේ. ඊට පස්සේ තමයි අලි වැට ගහන්න ඕන. තරම රාජපතිතුමනි අපි මේ සම්සුමක් හදලා තියෙනවා. ඔබතුමාට නම් කොපියක් එව්වා. සාමාන්‍ය පෙළ විභාගයේ හෝ සමත් නැති අයට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවියුත්තන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉඩ දිය නොහැකි බව අග්‍රාධිකරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ නව කමිටුවට එරෙහිව කටුවපිටිය දේවස්ථානයේ අද පැවති විරෝධතාවයකට එක්වෙමින්. මේ අතර සහරාන් හෂීම්ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ වයස අවුරුදු 24ක තරුණියක් මාවනැල්ලේදී ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. The big story. පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ තරුණියක් ඊයේ මාමනැල්ල හිඟුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඒ ත්‍රස්ත විමර්ශන කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහමඩ් ඉබ්‍රාහීම් සහීඩා නම් 24 හැවිරිදි තරුණියක්. ඇය මාමනැල්ල බුදුපිළිම වලට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන මොහමඩ් ඉබ්‍රාහීම් සාදික් අබ්දුල් හක් සහ මොහමඩ් ඉබ්‍රාහීම් ෂාහිද් අබ්දුල් හක් යන දෙදෙනාගේ නැගණියයි. ත්‍රස්ත ප්‍රහාරයෙන් සතියකට පසු මෙම හක් සහෝදරින් දෙදෙනා ගම්පොළ පාවහන් වෙළඳසැලක් තුල සංගව සිටියේදී අත්අඩංගුවට ගැනුණු අතර ඉන් පසු අවස්ථාවකදී ඔවුන්ගේ පියාද අත්අඩංගුවට පත් වුණා. ඔවුන් මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින අතර ඊයේ අත්අඩංගුවට පත් තරුණියද ප්‍රහාරය එල්ල වූ කාලයේදී ආරක්ෂක අංශවල ප්‍රශ්න කිරීමකට ලක් ඇති බව වාර්තා වනවා. සහරාන් හෂීම් දෙමෙත්තා විසින් පවත්වාගෙන ගිය පන්තිවලට සහභාගී වීමට අදාළව ඊයේ දිනේදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ වැදගත් නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. මේ අතර ත්‍රස්ත ප්‍රහාරයේ වර්ධකරුවන්ට දඬුවම් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බව පාස්කු ප්‍රහාරයේ වාර්තාව අධ්‍යයනය සඳහා පත් කෙරෙනු කමිටුවේ සමාජිකයන් පවසනවා. ජනාධිපතිවරයා විසින් එම කමිටුව ඊයේ පත් කෙරුණේ පාස්කු ප්‍රහාරය පිළිබඳ අවසන් වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වාර්තාව අධ්‍යයනය කිරීම සඳහායි. කමිටුවේ සභාපති ධුරය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දරන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදේ ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් කමිටුවේ සෙසු සමාජිකයන් ලෙස පත් කර තිබෙනවා. කමිටුවේ ලේකම් ධුරයට පත් කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණීර මහතාවයි. ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කමිටුවේ නිර්දේශය ආරක්ෂා කරලා ඉදිරිපත් කිරීම තමයි බලාපොරොත්තු. අපිට පැවරුණු වගකීමේදී මේගොල්ලෝ අහවල් පක්ෂයේද අහවල් අයද කියන එක නෙවෙයි මේ සම්බන්ධයෙන් උදව් උපකාරයක් එහෙම නැත්නම් තමන්ගේ කාර්යභාරය පැහැර හැරීමක් මේ සියල්ල කළා තියන අයට දඬුවම් ලැබිය යුතුයි. මේ අතර පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම ප්‍රහාරයක් එල්ල වූ කඩුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වෙත අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද හදිසියේ පැමිණියා. උන්වහන්සේගේ පැමිණීම සලව ප්‍රදේශවාසීන් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා මගදී පස රැස්ව සිටියේ මෙලෙසින්. රජයේ නිහඬ ඇයි එපා. වහන්සේ තනි කරන්න. වහන්සේ කාටවත් බිය වෙන්න එපා. සත්‍ය කතා කරන්න. මේ රජය කරන බොරුව අනිවාර්යයෙන්ම මේ මිනිස්සුන්ට පෙන්වන්න ඕන. අපි තාම තඩනවා. ඔයාලා විතරක් නෙමෙයි අපිත් කණ්ඩායම. එහෙම කිසිම අසාධාරණයක් කරන්නේ නැහැ. පාස්කු කොමිසමේ වාර්තාව අපි ඉල්ලුවා. ඒක ලැබෙනකම් මම ඉන්නේ. නමුත් කමිටු දාලා Tamanට අවශ්‍යයි කියන දේ තෝරා ගැනීමේ ප්‍රතිපත්තිය අපි පිළිගන්නේ නැහැ කොහොමදවත්. අපි ඉල්ලන්නේ මේ වාර්තාව සම්පූර්ණයෙන්ම ඉලිදරව් කරන්න. වාර්තාවේ තියෙන සමහර දේවල් හංගන්න අවශ්‍ය නැහැ. ඒ හැම එකක්ම එලිදරව් කරන්න. එතකොට අපි තීරණය ගන්නම් මොකද්ද කරන්න ඕනේ කියලා. මේකේ යම් ආකාරයක රජය බය වෙලා කියලා මේක හංගනවා කියලා අපිට යම් ආකාරයක හැඟීමක් එනවා. ඒ කමිටුව අපි පිළිගන්නේ නැහැ. නිලධාරීන් ටික දෙනෙක්ව හිරේ දාලා ඉවර වෙලා මේකට පිටිපස්සේ ඉන්න බලවේග මොනවද කියන එක හංගන්න දෙන්න බෑ අපිට. මේකේ සාධාරණ කිටුන් නැත්නම් හිමිපාණනේ මොකක්ද ඊළඟ පියවර? අපි කිව්වනේ අපි ජාත්‍යන්තර සංවිධාන වලට යනවා කියලා.
අපි හැබැයි වහන්සේ මේ වෙද්දී වතිකානුවේ පාපු වහන්සේව රෝමේ දැනුවත් කරලා තියනවාද මේ සම්බන්ධයෙන්? උන්වහන්සේලා දන්නවා ඒක ඔක්කොම උන්වහන්සේලා සමග සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ වගේම තව විවිධ සංවිධාන තියෙනවා අපේ කතෝලික සභාවේ ජාත්‍යන්තර සංවිධාන. ඒ සංවිධාන වලට කරුණු ඉදිරිපත් කරන්න අපි ලෑස්ති. අනතුරුව කටුවපිරි දේවස්ථානයේ වෙත පැමිණි කාදිනල් හිමිපාණන් එහිදීද ප්‍රදේශවාසී ජනතාව සමග සාකච්ඡාවක නිරත වුණා. වහන්සේ අපි කියන්නේ මොකක්ද වෙනවා කියලා මොකද මේ යන ක්‍රමය ගැන අපි කිසි පැහැදීමක් නැහැ. ඔයාලා බය වෙන්න එපා මේ අපි ඔක්කොම මෙතන ඉන්නේ ඒකටයි. පිටිවරින් කරන්නේ සමහර යෝජනා යටපත් කරලා අනිත් යෝජනා විතරක් ඉස්සරහට ගන්න කටයුතු කරන එකයි. ඒක අවශ්‍ය නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ පිටකොන්ද තියෙන නායකයා. මේ නායකත්වයේ වැඩක් නැහැ. එහෙම අපි එයාලා කියන දේවල් වලට ඔළුව පාස් කරන්න ගියොත් එහෙම ඔළුව පාස් කරන්න සූදානම් නැහැ. ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලන්ගේ පැත්තේ මම පාලනය වැරදියට කරනවා නම් අපි ඒකට විවේචනය කරනවා. ජනාධිපති කමිසම පත් කෙරුවේ පූර්ණ බලතල ඇතුව නිර්දේශ ඉදිරිපත් කරන්න. දැන් ඒගොල්ලෝ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා නම් දැන් පත් කරලා තියෙන 6 දෙනා ඊටත් වඩා විද්වත් මණ්ඩලයක්ද තවත් නිර්දේශ ඉදිරිපත් කරන්න. මේක තමයි අපිට තියෙන සැකය. උගත් මිනිස්සු 5 දෙනෙක්ගෙන් සැදුම්ලත් කොමිෂන් සභාව දුන්න විනිශ්චය සහ දුන්න රෙකමෙදාරුව ඒක දුන්නේ ආණ්ඩුවට ඒ කරුණු ඉෂ්ට කරන්න විතරයි. ඒ මිසක් O level පාස් වෙච්ච නැති මිනිසුන්ට මේක තීරණය කරන්න දෙන්න පුළුවන් නෑ. කොමිෂන් සභාව යෝජනා කරා නම් නීතිපති දැන් ඒ කටයුතු කරන්න. මේ අතර ජනාධිපතිවරයා විසින් පත් කළ මෙම කමිටුව සම්බන්ධයෙන් අද විවිධ පාර්ශව අදහස් පළ කළා. කාර්යතුමාගේ අසහනය ඇත්ත වශයෙන්ම අපි පිළිගන්න ඕනේ. දැන් වසර දෙකකට ආසන්න වෙනවා. තාම නඩුපවල් නැති නිසා උන්වහන්සේට කතෝලික ජනතාව පිළිබඳව යම්කිසි වගකීමක් තියෙනවා. ඒක නිසා තමයි උන්වහන්සේ මේ විදිහට කරුණු ප්‍රකාශ කරන්නේ. හෙට අනිද්දා වෙනකොට මම හිතන්නේ මේ නඩු පැවරීම පටන් ගත්තට පස්සේ දැන් උන්වහන්සේටත් සෑමයකටපත් වෙන්න පුළුවන්. විහිළුවට ලක් වෙන වැඩක් මේ සිද්ධ කරලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරයේ විනිසුරු ඇසුන් විසින් දෙන ලද කමිටු වාර්තාව යලි සලකා බැලීමට සුදුස්සන්පත් කරන්න ඕනනේ. ජෝස්ටන් වගේ අය කුමක්ද නීතිය පිළිබඳව තියෙන දැන් මේක නීතිපති දෙපාර්තමේන්තුවට යවන්නේ නැතුව නැවත වතාවක් මේ කැබිනට් අනු කමිටු දාලා ආණ්ඩුව මේ වාර්තාව දේශපාලනීකරණය කිරීම සඳහා උත්සාහය දරනවාද කියන ප්‍රශ්නයක් තිබෙනවා. ජනාධිපති කොමිෂන් සභාවේ දෙන තීන්දුව තීරණ සම්බන්ධයෙන් ඉදිරියට ක්‍රියා කරන්න තීරණය කළොත් ඒ පිළිබඳව අතෘප්තියට පත් වෙනවා නම් අපිට පුළුවන් රිට් ආඥාවක් මගින් ඒ කොමිෂන් සභාවේ ඒ තීරණ අවලංගු කරන්න. රජයේ දැනගන්න ඕන ජනතාව ඉදිරියේ දෙන ප්‍රතිඥා මොනවද ඒව ඉෂ්ට කරන්නේ කොහොමද කියලා. අපි නෙවෙයි පාඩු ඉන්නේ. අපි නෙවෙයි පළ විපාක ලබන්නේ රජේ. ඔබ වහන්සේට විශ්වාසයක් තියනවාද මේ පාස්කු ප්‍රහාරයට ලක්වෙච්ච ජනතාවට සාධාරණයක් මේ ආණ්ඩුවෙන් ඉෂ්ට වෙයි කියලා? ඉෂ්ට කරවන්න ඕන. එහෙම නැත්නම් ඒ රජයත් එක්ක අපි ගැටෙන්න ඕන. සටන් කරන්න ඕන. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මහජන ඒකරාශී සීමා කර තිබියදී තරුණ තරුණියන් දහසකට ආසන්න පිරිසක් සහභාගී වූ නුවරඑළිය නෝවුඩ්හි වැඩසටහනක් මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් අද අත්හිටවනු ලැබුවා. වැඩසටහන සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියයි. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් වතුකරයේ තරුණ තරුණියන් පාඨමාලා සඳහා ලියාපදිංචි කර ගැනීමේ වැඩසටහනක් නෝවුඩ් ක්‍රීඩාංගණයේදී සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාව සඳහා නෝරඑළිය, තලවාකැලේ, ඩයගම, හැටන්, මස්කෙලිය, භගවන්තලා වැනි ප්‍රදේශවලින් තරුණ තරුණියන්ද ඇතුළුව දහසකට ආසන්න පිරිසක් සහභාගී වී සිටියා. කෙසේ වෙතත් මෙපමණ විශාල පිරිසක් සහභාගී කරවා ගැනීමෙන් මෙම වැඩසටහන සංවිධානය කිරීමට වෘත්තීය පුහුණු අධිකාරිය මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අවසර ලබාගෙන තිබුණේ නැහැ. ඒ අනුව නිරෝධායන නීතිය යටතේ ජනතාව එක්රාශී කිරීමේ සීමා උල්ලංඝනය කර ඇති බැවින් නෝවුඩ් පොලිස් නිලධාරීන් විසින් පාඨමාලා ලියාපදිංචියට පැමිණි තරුණ තරුණියන්ව ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා. පසුගියදා මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ කහ ඉර මතදී පෞද්ගලික බස් රථයක ගැටුණු 69 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබුණා. පසුව මොරටුව පොලිස් නිලධාරීන් පොලිස් ජංගම රථයෙන් පානදුර මූලික රෝහලට ඇතුළත් කරනු අතර ඒ වන විටත් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව සිටියා. දේහය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙන්නේ ඔහු කොවිඩ් ආසාදිතව සිට ඇති බවයි. මොරටුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 5 දෙනෙකු මේ හේතුවෙන් ස්වයං නිරෝධායනයට ලක් වුණා. කොවිඩ් ආසාදිත මරණ 3ක් නුගේගොඩ, කලගෙඩිහේන සහ මාතලේ යන ප්‍රදේශවලින් ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 433ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදිතයන් 517 දෙනෙකු ඊයේ මෙරටින් තහවුරු වූ අතර දිස්ත්‍රික්ක 24කින් ආසාදිතයින් වාර්තා වුණා. අද දිනේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 257ක්.
මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 79000ක් ඉක්මවා මෙරටින් වාර්තා වී ඇති අතර ඉන් 73000කට අධික පිරිසක් ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කර තිබෙනවා. භික්ෂුන් වහන්සේ ඇතුළු සැසු ආගමික නායකින්ට කඩිනමින් කොවිඩ් මර්ධනය නිත ලබා දෙන්නයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් එම පාර්ශවයේ ලේකකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් ඇතුළු අස්කිරි පාර්ශවයේ භික්ෂුන් වහන්සේ 29 දෙනෙකුට එන්නත ලබා දීම අද සිදු වුණේ මහනුවර ජාතික රෝහලේදී. ඊයේ දින තුල 30307 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නත ලබා දී ඇති අතර මේ දක්වා සමස්ත එන්නත්ලාභීන් ගණන 263779ක්. ඊයේ දවසේදී අපි තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් සඳහා ඉන්දියාවේ පූනේ නගරයේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයට ගෙවීම් සිදු කරනු ලැබුවා. අපි හිතනවා ලබන සතියාන්තයේ වෙන්න ඉස්සෙල්ලා ඉන්දියාවේ සිට ඊළඟ එන්නත් මාත්‍රා ලක්ෂ 5 අපිට ලැබෙයි කියලා. සමහර මන්ත්‍රීවරු කියන සියලුම පුරවැසියන්ට ලබා දුන්නාට පස්සේ තමයි ලබා ගන්න කියන පාර්ලිමේන්තුවේ තියෙන සතිය ඔබ ඉන්නේ කොළඹ. ඒ ඊළඟ සතිය ගොඩක් වෙලාවට ගම්බිම් වලට යනවා. එතකොට කොළඹ තියෙන මේ අලුත් වෛරස් ප්‍රභේදය ගම්බිම් වලට ගෙන යන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වාහකයෝ ලෙස ක්‍රියා කරන්න පුළුවන්. ඒක නිසා තමයි උන්ට එන්නත ලබා ගන්න කිව්වේ. ඒ දිනවල ඇවිල්ලා පඬිත කතා කියන්නේ නැතුව එන්නත ලබා ගන්නයි තියෙන්නේ. විවාහ මංගල උත්සව සඳහා සහභාගී කරගත හැකි උපරිම පුද්ගලයන් සංඛ්‍යාව 150 සිට 50ක් දක්වා අඩු කිරීමට සෞඛ්‍ය ආශුක නැති තීරණයට උත්සව සංවිධායකවරුන් සහ කලාකරුවන් විරෝධය පළ කර සිටිනවා. වෙඩින් එකක කැපැසිටි එක අඩු කරා කියලා කොවිඩ් ප්‍රශ්නේ අපේ නවතිනවා කියලා එහෙම වෙනවා නම් අපිත් ඒ ගැන බලනවා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ජීවිතේ හම්බ කරගන්නේ මේ වෙඩින් එකෙන් ඒ වෙඩින් එකට දුවලා. ඒ වෙඩින් එකෙන් මේ වෙඩින් එකට දුවලා පෙර ගහන අසරණ බෙරවාදන ශිල්පියා, වෙස්නර්දන ශිල්පියා. ඒ සියලු දෙනාම අසරණ වෙලා තින්නේ. දැන් අපට අපේ රස්සාව කරන්න එපයි කියලා කවුරු හරි කියනවා නම් අපිට ඒ වෙනුවට විකල්පයක් දෙන්න ඕනේ. සමහර ඒගොල්ලෝ මේක රක්ෂාවක් කියලා දකින්නේ නැහැ. හැම එකනටම ස්ටාෆ් එකක් ඉන්නේ. හැම එකෙම ස්ටාෆ් එකට ගෙවන්න තියෙනවා. දැන් අපි බැංකුවල සල්ලි නැහැ ගෙවන්න. දැන් රිම් එකක් ගෙවිලා තියෙන්නේ. අනිත් රජයේ දේවල් උදව් කරගෙන ගයිඩ්ලයින් හදාගෙන යනවා වගේම මේ වෙඩින් එකවත් ඉස්සෙල්ලා හරියට කරගෙන යන්න දෙන්නකෝ. 150ක් තියාගෙන මේ දීපු එක ආයි 50ට බස්සන්න එපා ප්ලීස්. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ලීසිං සහ ණය වාරික මාස 6කට අත්හිටුවන ලෙසට රජයට බල කරමින් ලීසිං මාෆියාවට එරෙහි සමාජ ජාල එකතුව අද ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී උද්ඝෝෂණයක නිරත වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් චක්‍රලේඛ එකක් නිකුත් කරා, චක්‍රලේඛ දෙකක් නිකුත් කරා, තුන්වෙනි චක්‍රලේඛයක් දීලා කිව්වේ ණය අරගෙන තියෙන ලීසින් පහසුකම් අරගෙන තියෙන හැම දෙනාටම අවසාන වාරිකේ ඉඳන් තවත් වාරික ගාණක් එකතු කරලා දෙනවා කියලා තමයි කිව්වේ. එහෙම නැතුව දඩපොලියක් හෝ මේ ආකාරයේ එකතු කිරීමක් කරනවා කියලා කිව්වේ නැහැ. ඒ නිසා තමයි සහනේ ලබා ගත්තේ. හැබැයි අද වෙනකොට කරලා තියෙන්නේ ඒ සියලුම මුදලට දඩපොලිය එකතු කරලා විශාල මුදලක් එකපාර ගෙවන්න කියලා තියෙනවා. ඉතින් අපිට කියා සිටින්න තියෙන්නේ මේ ලීසින් මැරයෝ දාලා මේ වෙලාවේ වාහන උස්සන්න කරන්න හදන්න එපා. මොකද මේ වෙලාවේ මිනිසුන්ට බත්තටයක් කන්න විදියක් නැතුව සල්ලි නැහැ ඇත්තනම. ඉතින් මහ බැංකුවේ පිරිස නිදාගෙන ඉන්න අවස්ථාවක එකපාරක් කීද්දුවා. නමුත් දැන් ආයි මේ වෙනකොට මහ බැංකුවේ නියාමනයක් කිසිම ලීසින් ආයතනයක් වෙන්නේ නැහැ. මේ අතර ආජන්ටිනාවේ සෞඛ්‍ය ඇමති ජිනෙස් ගොන්සාලෙස් ගාෂියා සිදුරෙන් ඉල්ලා ස්වීති වෙනවා. ඒ නිසි ක්‍රමවේදය උල්ලංඝනය කර කොවිඩ් එන්නත් ලබා ගැනීමට ඇතැමුන්ට ඉඩ සැලසූ බවට චෝදනා එල්ලවීම හේතුවෙන් කොවිඩ් වසංගතය පාලනය සඳහා වේල්සය තවත් සති 3ක් සඳහා අඛණ්ඩව වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ එළඹෙන සඳුදා පාසල් යලි විවෘත කිරීමත් සමග සිසුන් කොවිඩ් අවදානමකට ලක්වී වවම කිරීම සඳහායි. ලෝපුරා කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව අද 11 කෝටි 13 ලක්ෂයක්ම වගේ අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 24 ලක්ෂ 65000කට අධිකයි. පෞද්ගලික සහල් මෝල් හිමියන් වැඩි මිලට සිය අස්වැන්න මිලදී ගැනීම නිසා අඩු මුදලකට රජයට වී කිලෝ දහසක් ලබා දිය නොහැකි බව රජරට ගොවීන් පවසනවා. වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ පුද්ගලික සහල් මෝල් හිමියන් වැඩි මිලට ගොවීන්ගෙන් වී මිලට ගත්තද වැඩි මිලට සහල් අලෙවි කිරීමට වසර 3ක් යනතුරු ඔවුන්ට ඉඩ නොදෙන බවයි. වී කිලෝවක් සඳහා රුපියල් 50ක රජයේ සහතික මිල යටතේ සමෝපකාර හරහා වී මිලදී ගැනීමේ වැඩසටහන පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හිඟුරක්ගොඩ විවිධ සේවා සමෝපකාරයෙන් අද ආරම්භ වුණා. ගොවි ජනතාව ආරක්ෂා කරගන්න, පාරිභෝගිකය ආරක්ෂා කරන්න රජයට හැම ගොවි මහත්තයෙක්ම වී කිලෝ 1000ක් ලබා දෙන්නයි කියන ඉල්ලීම සහ තීන්දුව අපි අරගෙන තියෙනවා. වී අලෙවි මණ්ඩලයට විවිධ සේවා සම්පකාර සමිතියට මුදල් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. වී මෝල් හිමිකරුවන්ට අද ඒ පීඩනයත් එක්ක මේ මිල ඉහළ දමන්න කටයුතු කරලා තියෙනවා. රජයේ සහතික මිලට වඩා වැඩි මුදලකට පෞද්ගලිකාංශය වී මිලදී ගැනීම හේතුවෙන් රජයට වී කිලෝ 1000ක් ලබා දීම ගොවීන් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා.
අපිට රජයට දෙන එක ඇත්තටම අවාසි. මේ රජයෙන් අපේ වී කොලයක රුපියල් 50ට ගන්නවා නම් පෞද්ගලික අංශයෙන් අපේ කුඹුරටම ඇවිල්ලා වී කිලෝයක රුපියල් 60ට ගන්න අවස්ථා තියෙනවා. එක කෝල් එකකින් සෙනක කුඹුරටම ඇවිල්ලා රුපියල් 10ක 15ක වාසියක් අපිට දීලා වී අරන් යනවා නම් ඇත්තටම අපි බලන්නේ ඒ ලාභය විතරයි. කරලා කපනකොට වී කිලෝ 1000ක් දෙන්න කියනවා. මේ වගේ ඇට තියනවද බලන්න 1000ක් දෙන්න. ඇත්තම දරුවෝ 4 දෙනෙක් ඉන්නකොට මේ අක්කර දෙකමාරේ බුසල දීලා දැන් දෙන්න දෙයක් නැහැ මේ වගේ. වී කිලෝ 1000ක් ඉල්ලනවා. නැත්තම් පොහොර සානාදරේ කපනවා කියනවා. හැමදාම මේකනේ කියන්නේ. අපිට මොනවත් එපා රුපියල් 500ට කඩේට පොහොර මිටිය දාන්න අපි කඩෙන් ගන්නම්. ගෝඨාභය ජනාධිපතිතුමා අපෙන් ඉල්ලුවේ ඡන්දේ. මෙච්චර වදයක් දෙනවා කියලා කිව්වේ නෑනේ අපිට. පොහොර සානාදරේ කපන්න උපක්‍රමයක් මේක මේ කරන්නේ. කිලෝ 1000ක් කඩේට අලෙවි මණ්ඩලය දුන්නා බදේ ඒ ගොවියා බඩගින්නේ ඉඳන. ඊට වැඩිලා බයි දෙතවි මේ කළුකට කාරින් දෙන්නේ ඊට වැඩි ගොවියට සාහනයක්. පොහොර නිකන් දුන්න එකනේ අපි හැමදාම කඩේ යන්නේ. මේක ආණ්ඩුවටත් බරක්. ආණ්ඩුවට දරන්නත් බෑ. එතකොට නිෂ්පාදන හරියට මිලක් දෙන්න පොහොර සානාදරේ එපාද කියන්නේ. ඔව්. පුද්ගලික සහල් මෝල් හිමියන් වැඩිමිලට ගොවීන්ගෙන් වීමිල දී ගත්තද වැඩිමිලට සහල් අලෙවි කිරීමට ඔවුන්ට කිසිසේත් ඉඩ නොදෙන බවයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ. සාමාන්‍ය නාඩු කිලෝවක් රුපියල් 50ක් සම්බා කිලෝවක් රුපියල් 52ක් කියන නිශ්චිත මිලන් නියම කරලා තියෙනවා. මේ මිලට වඩා වැඩි මිලට කවුරු හරි සහල් මාපියාවක් සැදීම සඳහා මිලදී ගත්තොත් ඒ ගන්න අයට අපි මේ අවස්ථාවේ මතක් කරනවා කීයට තමුන් මිලදී ගත්තත් රුපියල් 100ට වඩා වැඩි මිලට අලෙවි කරන්න අපි ඉදිරියේදී ඉඩ දෙන්නේ නැහැ. දැනම තමුන් ඊට වඩා වැඩි මිලකට මේ මිලදී ගන්නවා නම් ඔව් ඒ පාඩුව විඳගෙන ගොවියාට යහපතක් සලසා දීම සඳහා පුණ්‍ය කටයුත්තක් ලෙස තමයි ඒ කරනවා කියලා අපි හිතන්නේ. පාරිභෝගික කටයුතු අධිකාරිය ලබන සතියේ සිට දීප ව්‍යාප්තව වැඩිමිලට සහල් අලෙවි කරන සියලුම වෙළඳසැල් වටලලා නඩු පැවරීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. සියලු ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබා දෙන බවට පවසමින් බලයට පැමිණි ආණ්ඩුව පොහොර සහනාධාරය පිළිබඳ දැන්ගෙන ඇති පියවර පිළිකුල් සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති ජංගම සේවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා. පරිසරට ආදරය කරන වනයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විපක්ෂ නායක ජංගම සේවයේ 40 වන වැඩසටහන අද ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී පැවැත්වුණා. දැන් මේ නොමිලේ පොහොර ලබා දෙනවා කියන එකත් මහා ප්‍රෝඩාවක් නේ. ඇයි වෙනකට දුන්නු පොහොර ප්‍රමාණය නෙවෙයි ලබා දෙන්නේ. ඒ හැම ප්‍රමාණයක්ම අඩු කරලා. එක පැත්තකින් එහෙම ප්‍රෝඩාවක් කරලා තවත් පැත්තකින් ගොවි ජනතාවට මරු පහරක් එල්ල කරනවා. ගොවියට 60ට 62ට විගුණා ගන්න තියෙන වී ටිකෙන් කිලෝ 1000ක් දෙන්නලු 50ට. මොන තරම් අසාධාරණද? එහෙම නොදුන්නොත් නොමිලේ දෙන පොහොර සොච්චමක් දෙන්නේ නැහැ. එදා ජනාධිපතිවරණේ බොහොම ගැඹීරව ප්‍රකාශ කරා ඔක්කොම පොහොර නොමිලේ දෙනවයි කියලා. දැන් කියනවා නොමිලේ පොහොර දෙන්නේ වී කිලෝ 1000ක් 50ට දුන්නොත් පමණයි. ඒ වගේ මේ ආණ්ඩුව කැලෑ පාළුව කණ්ඩායමක් වනයේ වෘක්ෂලතා සමූල ඝාතනයට ලක් කරන රජයක්. එක්සත් ජාතීන්ගේ මෙවර මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට මෙරට මානව හිමිකම් පිළිබඳ ක්‍රියාත්මක වන මූලික රටවල් 6 තීරණය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා දැඩි චෝදනා එල්ල කරමින් ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව පදනම් කරගනිමින් ඔවුන් එය ඉදිරිපත් කරන බවයි පැවසෙන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය මෙම මාස 22 වනදා සිට මාර්තු 23 වනදා තෙක් ජිනීවාහිදී පැවැත්වෙනවා. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැෂලේ මෙරට මානව හිමිකම් පිළිබඳ පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව සාකච්ඡා කිරීමට නියමිත වැත්තේ පෙබරවාරි 25 වනදායි. ඇය එම වාර්තාවෙන් ශ්‍රී ලංකාවට දැඩි චෝදනා එල්ල කර තිබුණා. එහි නිර්දේශ ලෙස සඳහන් කරමින් ඇය පවසා තිබුණේ මානව හිමිකම් චෝදනා එල්ලවන මෙරට ඇතැම් වගකිවයුත්තන්ගේ වත්කම් පවා තහනම් කිරීමට ක්‍රියා කළ යුතු බවයි. එය පදනම් කරගනිමින් නව ඒකාබද්ධ යෝජනාවක් ගෙනීමටයි එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ මලාවි යන රටවල් තීරණය කර තිබෙන්නේ. නව යෝජනාව ගෙනීම පිළිබඳ අදහස් දක්වමින් එම රටවල් නිවේදනයක් නිකුත් කර තිබුණා. රට තුළ තිරසාර සාමයක් ඇති කිරීමට නම් යුද්ධයේ හානිකර උරුමයන් විසඳීම සඳහා තව බොහෝ දෑ කළ යුතු ඇති බවයි ඔවුන් පවසන්නේ. ඉදිරිපත් කිරීමට නියමිත මේ යෝජනාවලිය සම්බන්ධයෙන් අද දින වික්ෆෝකස් විශේෂ වැඩසටහනකට එක්වෙමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. ආසියාවේ රටවල්, අප්‍රිකාවේ රටවල්, ලතින් ඇමරිකාවේ රටවල් ශ්‍රී ලංකාවට ඉතාම මිත්‍රශීලී ප්‍රතිචාරයක් දක්වමින් සිටිනවා. නමුත් මේ කෙටුම්පත අපි තාම
අවසන් කෙටුම්පත දැකලා නැහැ. ඒ කෙටුම්පතේ ඔය හිතාගෙන ඉන්න දේවල් ඔක්කොම සම්මත කර ගැනීමට පුළුවන් වන්නේ නැහැ. මුස්ලිම් රටවල සහයෝගය අපට ලබා ගැනීමට බාධාවක් බවට පත්වේවි. මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීමට ඉඩ නොදීම. නමුත් තිබෙන සෞඛ්‍ය රෙගුලාසි හා විශේෂඥයන්ගේ නිර්දේශ මත පමණයි මේ තීරණය ආරම්භ. කරුවා අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශයක් කරා භූමදානයට ඉඩකඩ සලසා දෙන බව. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් දිවයිනට පැමිණීමට නියමිතව තියෙනවා. අපි දන්නවා මානව හිමිකම් කවුන්සිලේ සැසිවාරය ළඟ තිබෙනවා. මෙවැනි වටපිටාවක් තුලද බොහොම දූරදර්ශීව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්න අමාත්‍යතුමා. අගාරු අග්‍රාමාත්‍යතුමා සඳහන් කළ දේ ක්‍රියාත්මක කරවීම මේ විශේෂඥ කමිටුව විසින් පනවන ලද ගැසට් නිවේදනය. ඒ ගැසට් නිවේදනයේ සංශෝධනයක් තිකිරීම තාම මනින් සිදුවිය යුතුයි. මුස්ලිම් රටවල් වල විදේශ අමාත්‍යවරු සමග මම සාකච්ඡා කළා තියෙනවා. ඒ රටවල් බොහොමයක සහයෝගය අපට තිබෙනවා. කැබිනට් තීරණයක් මගින් නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය කරන්නට ගත්ත තීරණයත් එක්ක ඉන්දිය මාධ්‍ය සඳහන් කරලා තිබුණා ඉන්දියාව යම්කිසි ආකාරයක සිත් ඇවුලකට ලක් වුණා කියලා. ඉන්දියාව සහයෝගය දැක්වීම ගැන කිසිම ගැටලුවක් දැනට මතුවී නැහැ.